හරිද? right. හොඳයි. දැන් අපිට කියා ගන්න ඕන මොකද්ද පුතේ? දැන් මොකද අපිට කියන්න ඕන? පාරිභෝජනයේ ධන බාහිරතාවක් තියෙනකොට පාරිභෝජනයේ ධන බාහිරතාවක් තියෙනකොට සමාජ ප්‍රතිලාභයට වඩා පෞද්ගලික ප්‍රතිලාභය අඩුයි. නැත්නම් පෞද්ගලික ප්‍රතිලාභයට වඩා සමාජ ප්‍රතිලාභය වැඩි. පැහැදිලිද? සමාජ ප්‍රතිලාභය වැඩි. එහෙනම් අපිට කියා ගන්න ඕන ඔන්න ඔය විදිහ. මොකද්ද කියා ගන්න ඕන? පෞද්ගලික ප්‍රතිලාභයට වඩා සමාජ ප්‍රතිලාභය වැඩි. ඔව් කියා ගන්න. පෞද්ගලික ප්‍රතිලාභයට වඩා සමාජ ප්‍රතිලාභය වැඩි. පුතේ මේ බලන්න පුතේ. දැන් අපි ඕක රූප සටහනකින් පෙන්වන්නේ. QP. පුතාට මතකයි අපි නිෂ්පාදනයේ බාහිරතා පෙන්වන්න ගත්තේ. හරිද? නිෂ්පාදනයේ බාහිරතා පෙන්වන්න ගත්තේ සැපයුම් වක්‍රය. අප සැපයුම් වක්‍රයෙන් පෙන්වන්නේ ආන්තික පිරිවෙන්, පෞද්ගලික ආන්තික පිරිවෙන්. අපි එතනින් පටන් ගන්නවා. දැන් අපි කියනවා පුතේ මෙන්න මේ ඉල්ලුම් වක්‍රයෙන් තමයි අපි නිරූපණය කරන්නේ ප්‍රතිලාභ. හරිද? මේ ඉල්ලුම් වක්‍රයෙන් තමයි අපි නිරූපණය කරන්නේ මොකක්ද පුතේ? ප්‍රතිලාභ. අපි මෙන්න මේ ඉල්ලුම් වක්‍රය ඇඳලා කියනවා පුතේ මොකක්ද කියන්නේ? මෙන්න මේ ඉල්ලුම් වක්‍රයෙන් නිරූපණය වෙන්නේ ආන්තික පෞද්ගලික ප්‍රතිලාභ MBP. මොකද බලන්න? ආන්තික පෞද්ගලික ප්‍රතිලාභ. ඒ කියන්නේ එකක් හැදීමේ පෞද්ගලික ප්‍රතිලාභ MBP. ඊට පස්සේ අපි ඊට උඩින් සැපයුම් වක්‍රයක් ඇඳලා කියනවා මේ සැපයුම් වක්‍රයෙන් පෙන්වන්නේ MBS ආන්තික සමාජ ප්‍රතිලාභ. MBS ආන්තික සමාජ ප්‍රතිලාභ. ආන්තික සමාජ ප්‍රතිලාභ. එහෙනම් මේ සැපයුම් වක්‍රයෙන් පෙන්වන්නේ මොකද්ද පුතේ? ආන්තික සමාජ ප්‍රතිලාභ. තේරුණා? ඊට පස්සේ අපි අර සාමාන්‍ය විදියට එහෙනම් බලන්න අපිට කියා ගන්න ඕන මොකක්ද? පෞද්ගලික ප්‍රතිලාභයට වඩා සමාජ ප්‍රතිලාභය වැඩි. පෞද්ගලික ප්‍රතිලාභයට වඩා සමාජ ප්‍රතිලාභය වැඩි. අපි කිව්වා පුතේ මේ බලන්න අපි කියනවා පෞද්ගලික ප්‍රතිලාභ දැක්වෙන ඉල්ලුම් වක්‍රයට ඉහළින් පිහිටන්නේ මොකද්ද? සමාජ ප්‍රතිලාභ දැක්වෙන ඉල්ලුම් වක්‍රය. එහෙනම් කියනවා පෞද්ගලික ප්‍රතිලාභ දැක්වෙන ඉල්ලුම් වක්‍රයට ඉහළින් සමාජ ප්‍රතිලාභ දැක්වෙන ඉල්ලුම් වක්‍රය පිහිටීමෙන් නිරූපණය වෙන්නේ පාරිභෝජනයේ බාහිර ප්‍රතිලාභයක් හෙවත් ධන බාහිරතාවක් පවතින බව. එහෙනම් කොහොමද කියන්නේ? පෞද්ගලික ප්‍රතිලාභ දැක්වෙන ඉල්ලුම් වක්‍රයට ඉහළින් සමාජ ප්‍රතිලාභ දැක්වෙන ඉල්ලුම් වක්‍රය පිහිටීමෙන් නිරූපණය වෙන්නේ පාරිභෝජනයේ ධන බාහිරතාවක් පවතින බව. දැන් ඉතින් අපි මේව අඩේකට දාමු. මේ ප්‍රමාණයක් ගන්න. ඔන්න ඔය Q ප්‍රමාණයට අදාළව අපි දැන් බලමු. ඔය Q ප්‍රමාණයට අදාළව අපි බැලුවොත් මේ බලන්න. මේ තියෙන්නේ පෞද්ගලික ප්‍රතිලාභ. ඔන්න ඔය දුරින් කියවෙන්නේ පුතේ ආන්තික පෞද්ගලික ප්‍රතිලාභ. ආන්තික පෞද්ගලික ප්‍රතිලාභ. මොකද වෙන්නේ?
ආන්තික පෞද්ගලික ප්‍රතිලාභ. ඕම් ඔය දුරින් පෙන්නන්නේ මේ මොකක්ද පුතේ? S නේ. ආන්තික සමාජ ප්‍රතිලාභ. එහෙනම් මම අහනවා පුතාගෙන් පෞද්ගලික ප්‍රතිලාභයයි සමාජ ප්‍රතිලාභය අතර වෙනස මොකක්ද? පෞද්ගලික ප්‍රතිලාභයයි සමාජ ප්‍රතිලාභයයි අතර වෙනස පුතේ මෙන්න මේක. මොකක්ද වෙනස? වෙනස පුතේ ආන්තික බාහිර ප්‍රතිලාභ. ආන්තික බාහිර ප්‍රතිලාභ. එහෙනම් පුතාට කොහොම පාරිභෝජනයේ ධන බාහිරතාවක් නිරූපණය කරන්න කියලා. අපිට කියා ගන්න ඕන මොකක්ද? පාරිභෝජනයේ ධන බාහිරතාවක් තියෙනකොට පෞද්ගලික ප්‍රතිලාභයට වඩා සමාජ ප්‍රතිලාභය වැඩි. පෞද්ගලික ප්‍රතිලාභයට වඩා සමාජ ප්‍රතිලාභය වැඩි. එතකොට අපි එක ඉල්ලුම් වක්‍රයක් ඇඳලා කියනවා ඒ ඉල්ලුම් වක්‍රයෙන් පෙන්වන්නේ පෞද්ගලික ප්‍රතිලාභය. ඒට උඩින් ඉල්ලුම් වක්‍රයක් ඇඳලා කියනවා ඒ ඉල්ලුම් වක්‍රයෙන් පෙන්වන්නේ සමාජ ප්‍රතිලාභය. මේ පෞද්ගලික ප්‍රතිලාභයට වඩා සමාජ ප්‍රතිලාභ වැඩි උනේ පාරිභෝජනයේ බාහිර ප්‍රතිලාභ හේවත් ධන බාහිරතාවය නිසා. ඔන්න ඔය විදිහට නිරූපණය කරනවා. ලස්සන රූප සටහන් දාගන්න. Right. හොඳයි. දැන් පොඩක් කියවපු දෙවට වාක්‍ය. පාරිභෝජනයේ ධන බාහිරතා ඇති විට පෞද්ගලික ප්‍රතිලාභ පෙන්눔 කරන ඉල්ලුම් වක්‍රයට වඩා සමාජ ප්‍රතිලාභ පෙන්눔 කරන ඉල්ලුම් වක්‍රය ඉහළින් පිටයි. අන්නේ වාක්‍ය හයිලයිට් කරන්න. පාරිභෝජනයේ ධන බාහිරතා ඇති විට පෞද්ගලික ප්‍රතිලාභ පෙන්눔 කරන ඉල්ලුම් වක්‍රයට වඩා ඉහළින් සමාජ ප්‍රතිලාභ පෙන්눔 කරන ඉල්ලුම් වක්‍රය පිටයි. හයිලයිට් කරන්න. හරිද? right. හොඳයි. ආයෙත් බලන්න වාක්‍යයම පාරිභෝජනයේ ධන බාහිරතා ඇති විට පෞද්ගලික ප්‍රතිලාභ පෙන්눔 කරන ඉල්ලුම් වක්‍රයට වඩා ඉහළින් සමාජ ප්‍රතිලාභ පෙන්눔 කරයි. පෙන්눔 කරන ඉල්ලුම් වක්‍රය පිටයි. සමාජ ආන්තික ප්‍රතිලාභ වක්‍රය සහ පෞද්ගලික ආන්තික ප්‍රතිලාභ වක්‍රය අතර සිරස් දුරින් බාහිර ප්‍රතිලාභ හේවත් ධන බාහිරතාව නිරූපණය වේ. එහෙනම් මම අහන පුතාගේ
මේ වක්‍ර දෙක අතර පරතරයෙන් කියවෙන්නේ ආන්තික බාහිර ප්‍රතිලාභ. ආන්තික බාහිර ප්‍රතිලාභ. හරිද? එහෙනම් බලන්න පෞද්ගලික සාරාංශයක් කිව්වොත් මොකක්ද? පාරිභෝජනයේ ධන බාහිරතා කියනකොට පෞද්ගලික ප්‍රතිලාභයට වඩා සමාජ ප්‍රතිලාභය වැඩි. අපි පස්කාරයක් ඇඳලා පෙන්නමු මොකක්ද? අපි ඉල්ලුම් වක්‍රයෙන් පෙන්නනවා පෞද්ගලික ප්‍රතිලාභ. මේ ප්‍රතිලාභ. නේද? සැපයුම් වක්‍රයෙන් පිරිවැය, ඉල්ලුම් වක්‍රයෙන් ප්‍රතිලාභ. ඒ අනුව මෙන්න මේ පහලින් ඇඳපු ඉල්ලුම් වක්‍රයෙන් පෙන්වන්නේ පෞද්ගලික ප්‍රතිලාභ. ඉහළින් ඇඳපු ඉල්ලුම් වක්‍රයෙන් පෙන්වන්නේ සමාජ ප්‍රතිලාභ. ඒ දෙක අතර පරතරයෙන් කියවෙන්නේ ආන්තික බාහිර ප්‍රතිලාභ. පැහැදිලිද? ආන්තික බාහිර ප්‍රතිලාභ. හරිද? right. හොඳයි. හොඳ ස්පර්ශය. ආන්තික බාහිර ප්‍රතිලාභ. යා. දැන් පුතේ හොඳට මෙන්න මේ කතාව මතක තියාගන්න. මෙන්න මේ ඉල්ලුම් වක්‍රයෙන් කියවෙන්නේ සාමාන්‍ය ඉල්ලුම් වක්‍රය. පුතත් රතු පෑනන් ඉරක් ගාලා ඩී කියලා දාන්න. ඔය පෙන්නන්නේ සාමාන්‍ය ඉල්ලුම් වක්‍රය. පුතේ සාමාන්‍යයෙන් අපි භාණ්ඩ ඉල්ලද්දී අපි හිතන්නේ අපේ මොන ප්‍රතිලාභ ගැන විතරද? පෞද්ගලික ප්‍රතිලාභ ගැන විතරයි. නේද? අපි භාණ්ඩයක් වෙළඳපොළට ගිහින් ඉල්ලද්දී අපි හිතන්නේ අපේ පෞද්ගලික ප්‍රතිලාභ ගැන විතරයි. සමාජයට මොන ප්‍රතිලාභ ගැන හිතනවද? නෑ. එහෙනම් පුතේ මේ තියෙන්නේ සාමාන්‍ය වෙළඳපොළ ඉල්ලුම් වක්‍රය. මේ තියෙන්නේ මොකද්ද? සාමාන්‍ය වෙළඳපොළ ඉල්ලුම් වක්‍රය. මේකෙන් පෙන්වන්නේ මොකද්ද පුතේ? පෞද්ගලික ප්‍රතිලාභ. මේකෙන් පෙන්වන්නේ මොකද්ද? පෞද්ගලික ප්‍රතිලාභ. එහෙනම් කියන පුතේ මොකද්ද කියන්නේ? මේ තියෙන්නේ සාමාන්‍ය වෙළඳපොළ ඉල්ලුම් වක්‍රය. මේ තියෙන්නේ මොකද්ද? සාමාන්‍ය වෙළඳපොළ ඉල්ලුම් වක්‍රය. මේකෙන් පෙන්වන්නේ මොකද්ද පුතේ? පෞද්ගලික ප්‍රතිලාභ. පැහැදිලිද? right. හොඳ උස්මකල්. පෞද්ගලික ප්‍රතිලාභ. යා. ඊට පස්සේ පුතේ අපි කියනවා මෙන්න මේ පෞද්ගලික ප්‍රතිලාභ. එහෙනම් මේක තමයි පුතේ ඇබ්නෝමල් එක. මේක තමයි අසාමාන්‍ය. මේ තියෙන සාමාන්‍ය වෙළඳපොළ ඉල්ලුම් වක්‍රය. පැහැදිලිද? දැන් අපි ඊළඟට කරන්නේ මේක ඇත්තේ. මේකටම ගහනවා සාමාන්‍ය සැපයුම් වක්‍රය. සාමාන්‍ය සැපයුම් වක්‍රය ගහලා බලනවා සම්පත් බෙදී යාම කොහොමද? කාර්යක්ෂමද අකාර්යක්ෂමද කියලා. හරිද? right. අපි එනවා ඊළඟ පිටුවට බලන්න හොඳට කියනවා මොකක්ද? පාරිභෝජනයේ ධන බාහිරතා හටගන්න අවස්ථාවක සම්පත් බෙදී යාමේ අකාර්යක්ෂමතාව. හරිද? එහෙනම් කරන්න මොකද? මේකටම ගහනවා මොන වක්‍රද? සැපයුම් වක්‍රය ගහලා සමතුලිතය ආශ්‍රිතව කතා කරනවා. හරිද? right. right.
දැන් පුතේ අපි සමතුලිතය සම්බන්ධ කරලා බලමු සම්පත් බෙදී යාම කොහොමද සිද්ධ වෙන්නේ කියලා. පාරිභෝජනයේ ඍණ භාවිතා හට ගන්නා විට සම්පත් බෙදී යාමේ ආකාරයක් සුම් වී. මේ බලන්න හොඳ. දැන් අපි නැවත අර වගේම රූප වලට එමු. Q P අපි කියනවා පුතේ මෙන්න මේ ඉල්ලුම් වක්‍රයෙන් පෙන්නන්නේ MBP පෞද්ගලික ප්‍රතිලාභ පෞද්ගලික ආන්තික ප්‍රතිලාභ. අතවශ්‍ය මිත්‍රවරුනි මේ සාමාන්‍ය වෙළඳපළ ඉල්ලුම් වක්‍රය. මේ සාමාන්‍ය වෙළඳපළ ඉල්ලුම් වක්‍රය. මම ගහනවා මේකට පුතේ සාමාන්‍ය වෙළඳපළ සැපයුම් වක්‍රය. මේ තියෙන S. ඔය තියෙන සාමාන්‍ය වෙළඳපළ සැපයුම් වක්‍රය. එහෙනම් ඔය තියෙන්නේ මොකක්ද? ඉල්ලුම සැපයුම පාඩමේ සාමාන්‍ය වෙළඳපළ සමතුලිත. මේ හැබැයි පුතේ මේකේ පොඩි අවුලක් තියෙනවා. මොකක්ද අවුල? මේ තියෙන්නේ එහෙනම් මොකක්ද පුතේ? මේ තියෙන්නේ මොකුත් නෙවෙයි පුතේ. නිදහස් වෙළඳපළ සමතුලිත. මේ තියෙන්නේ මොකක්ද? වෙන මොනවත් නෙවෙයි. මේ තියෙන්නේ නිදහස් වෙළඳපළ සමතුලිත. මේ තියෙන්නේ මොකක්ද පුතේ? නිදහස් වෙළඳපළ සමතුලිත. නිදහස් වෙළඳපළ සමතුලිත. ඉල්ලුම සැපයුම පාඩමේ අපි කතා කරපු නිදහස් වෙළඳපළ සමතුලිත. මම අපි A කියලා දාමු. ඕක මත තමයි නිෂ්පාදකයෝ තීරණ ගන්න. ඕක මත තමයි පාරිභෝගිකයෝ තීරණ ගන්න. හැබැයි මෙතන පුතේ සලකා බැලුවේ පෞද්ගලික ප්‍රතිලාභය විතරයි. ඔතන සලකා බැලුවේ මොන ප්‍රතිලාභය විතරයිද මගේ පුතේ? පෞද්ගලික ප්‍රතිලාභය විතරයි. ඒ නිසා අපි මේකට කියන්නේ PP මිල QP ප්‍රමාණය. ඇයි ඒක? පෞද්ගලික ප්‍රතිලාභ පෞද්ගලික පිරිවැය විතරයි සලකා බලන්නේ. එහෙනම් අපි කියන්නේ මොකක්ද? පෞද්ගලික ප්‍රතිලාභ හා පිරිවැය පමණක් සැලකිල්ලට ගත්ත නිදහස් වෙළඳපළ සමතුලිතය AB පෞද්ගලික පිරිවැය ප්‍රතිලාභ පමණක් සැලකිල්ලට ගත්ත නිදහස් වෙළඳපළ සමතුලිතය AB. මෙතෙන්දි සලකා බලන්නේ පෞද්ගලික පිරිවැයයි ප්‍රතිලාභයයි විතරයි. මේ P පෞද්ගලික සාමාන්‍ය වෙළඳපළ ඉල්ලුම් වක්‍රයේදී ඔබ වෙළඳපළට ගිහින් භාණ්ඩයක් ඉල්ලද්දී ඔබ හිතන්නේ පෞද්ගලික ප්‍රතිලාභය ගැන විතරයි. ඒ නිසා මෙතෙන්ද දාව PP QP. හරිද? පාරිභෝජනයේ ධන බාහිරතාවක් තියෙනකොට පුතේ පෞද්ගලික පිරිවැය දැක්වෙන සැපයුම් වක්‍රයට ඉහළින් පිහිටන්නේ සමාජ පිරිවැය දැක්වෙන සැපයුම් වක්‍රය. කොහොමද කියන්නේ? පාරිභෝජනයේ ධන බාහිරතාවක් තියෙනකොට පෞද්ගලික පිරිවැය දැක්වෙන සැපයුම් වක්‍රයට ඉහළින් පිහිටන්නේ සමාජ පිරිවැය දැක්වෙන සැපයුම් වක්‍රය. ඒ අනුව පුතේ මම මෙන්න උඩින් රේඛාව අඳිනවා. ඕකෙන් පෙන්නන්නේ මොකක්ද පුතේ? මේකෙන් පෙන්නන්නේ MBS සමාජ ආන්තික ප්‍රතිලාභ. සමාජ ප්‍රතිලාභ. මේක ඇතුලේ තියෙන්නේ පෞද්ගලික ප්‍රතිලාභ විතරයි. මෙතන හැබැයි පුතේ පෞද්ගලික ප්‍රතිලාභයයි බාහිර ප්‍රතිලාභයයි දෙකම තියෙනවා. ඒ කියන්නේ සමාජ ප්‍රතිලාභය තියෙනවා. මෙන්න මේකට අපි නමක් කියනවා මුක්තයි. මොකද්ද කියන නම? අර ඉස්සෙල්ලා වචන ටිකමයි. සමාජීය වශයෙන් ප්‍රශස්ත සමුදාය. සමාජීය වශයෙන් ප්‍රශස්ත සමුදාය. මේකට කියන නම මොකද්ද?
සමාජීය වශයෙන් ප්‍රසත්ත සෝෂල් සමාජයට හොඳ ගැලපෙන සමතුලිතය. පුතේ ඊට පස්සේ මෙන්න මේ සමතුලිත මිලට කියනවා PS. මේ සමතුලිත ප්‍රමාණයට කියනවා QS. PS QS. ප්‍රශස්ත සමතුලිත මිල PS, ප්‍රශස්ත සමතුලිත ප්‍රමාණය QS. එහෙනම් බලන්න පුතේ හොඳට නිදහස් වෙළඳපොළ සමතුලිතය මේදී. ඒ ප්‍රශස්ත සමතුලිතය තමයි මේදී. එහෙනම් බලන්න පුතේ හොඳට දැන් අර ඌන අධිනිෂ්පාදනය කියන කතාව තේරෙනවා. හරිද? දැන් මම අහනවා පුතාගෙන් දැන් හොඳට බලන්න. දැන් බලන්න පුතේ හොඳට මේ බාහිර ප්‍රතිලාභ සහිත වාණ්ඩ. අධ්‍යාපනය සෞඛ්‍ය වගේ පාරිභෝජනය කරන කෙනාටත් මුළු මහත් සමාජයටම ප්‍රතිලාභ තියෙන මේ හොඳ වාණ්ඩයේ වෙළඳපොළ ආර්ථිකයේ පෞද්ගලික අංශය නිදහස් වෙළඳපොළ සමතුලිතයේ හදන්නේ කීයද පුතේ? 700. 700. හැබැයි පුතේ මේ හොඳ භාණ්ඩයෙන් සමාජයට අවශ්‍යයි කොච්චරද? 1300. මේ හොඳ භාණ්ඩයෙන් සමාජයට අවශ්‍යයි පුතේ කොච්චරද? 1300. එහෙනම් වචන මට කියන්න. එහෙනම් පුතේ පාරිභෝජනයේ ධන බාහිරතා තියෙනකොට මෙන්න පුතේ ඇත්ත වශයෙන් හදන ප්‍රමාණය. අධ්‍යාපනයේ සෞඛ්‍ය ඇත්ත වශයෙන් හදන ප්‍රමාණය. මේ තියෙන්නේ පුතේ සමාජයට ඕන ප්‍රමාණය. ප්‍රශස්ත ප්‍රමාණය. එහෙනම් වචන මට කියන්න. පාරිභෝජනයේ ධන බාහිරතා පවතින විට ඕනෑවට වඩා මේ තියෙන ඕනෑ ප්‍රමාණය වඩා අඩුවෙන් නිෂ්පාදනය කරයි. කොහොමද කියන්නේ? ඕනෑවට වඩා අඩුවෙන් නිෂ්පාදනය කරයි. එහෙනම් කොහොමද කියන්නේ? පාරිභෝජනයේ ධන බාහිරතා පවතින විට ඕනෑ ප්‍රමාණය කීයද? 1300. ඇත්ත වශයෙන් අතර ප්‍රමාණය කීයද? 700. ඕනෑවට වඩා අඩුවෙන් නිපද වයි. වචනයක් දෙන්න මට. වචනයක් දෙන්න මට. මොකද වචනේ? ඌන නිෂ්පාදනය. ඌන නිෂ්පාදනයක් සිදු වෙනවා. දැන් සමහර අය මෙතන අර පාරිභෝජන කටයුත්තක් නිසා ඌන පාරිභෝජනයක් කියලා කියනවා. එතකොට නිෂ්පාදනයේ පාරිභෝජනයේ සමානයි. නිපදවල ටික පාරිභෝජනය කරනවා. ඌන නිෂ්පාදනයක් සිදු වෙනවා. එහෙනම් මට කියන්න පුතේ පාරිභෝජනයේ ඍණ බාහිර ධන බාහිරතා තියෙනකොට සමාජීය වශයෙන් ප්‍රශස්ත ප්‍රමාණයට වඩා නිදහස් වෙළඳපොළ විසින් හදන ප්‍රමාණය අඩුයි. අපි කියනවා ඌන නිෂ්පාදනයක් ඕනවට වඩා අඩුවෙන් නිපද වේ. අපි 28 විදුවේ රූපය ඇඳලා සාකච්ඡා කරමු. ලස්සන රූපයක්.
දැන් ලස්සන රූපය දැන් කල්පනා කරන්න. උපයෝජනය කියන්නේ ওই දෙකටම කියන්න පුළුවන් පුතේ. පාරිභෝජනේ භාවිතා කරනවානේ. නිෂ්පාදනය කරන ටික පාරිභෝජනය කරනවානේ. උපයෝජනය කියන්නේ නිෂ්පාදනය කියන අදහස ගන්නත් පුළුවන්. කවුද මේ? තුෂිනියෝ. උපයෝජනය කියන්නේ නිෂ්පාදනයට භාවිතා කරනවා කියන අදහස. right. දැන් පොඩ්ඩක් පුතේ උඩේ ඉඳලා බලමු. රූපයෙන් දැනේද? තාම මොනවද මොඩ් කරන්න යන්න එපා. යම් පුතේ කියනවා මෙන්න. පාරිභෝජනයේ ධන බාහිරතා පවතින විට ප්‍රශස්ත නිමෝ මට්ටමට වඩා වෙළඳපළ විසින් අඩුවෙන් පාරිභෝජනය කරන බැරි. අන්න හයිලයිට් කරන්න පුතේ. ප්‍රශස්ත නිමෝ මට්ටමට වඩා වෙළඳපළ විසින් අඩුවෙන් පාරිභෝජනය කරන බැරි. හයිලයිට් කරන්න. ප්‍රශස්ත නිමෝ මට්ටමට වඩා වෙළඳපළ විසින් අඩුවෙන් පාරිභෝජනය කරන බැරි. බලන්න පුතේ හොඳට. අධ්‍යාපනය වගේ හොඳ භාණ්ඩ මේ සමාජයට ඕන 1300ක්. අධ්‍යාපනය වගේ හොඳ භාණ්ඩ සමාජයට ඕන 1300ක්. හැබැයි හදන්නේ කීයද? වෙළඳපොළ ආර්ථිකයේ පෞද්ගලික අංශ හදන්නේ 700යි. ඕනවට වඩා අඩුයි. පාරිභෝජනය කර බැවින් සම්පත් ඌණු උපයෝජනයකට පාත්‍ර වේ. එවිට සම්පත් බෙදී යාම අකාර්යක්ෂම වේ. ඕනවට වඩා අඩුවෙන් හදන්න. හොඳ දේවල් අධ්‍යාපනය වගේ මූලික අවශ්‍යතා සුබ සාධන භාණ්ඩ හොඳ දේවල් ඕනවට වඩා අඩුවෙන් හදන්න. යටින් කියනොත් නිදහස් වෙළඳපළ යාන්ත්‍රණය ඔස්සේ තීරණය වූ සමතුලිත මිල PP වන අතර සමතුලිත වූ මට්ටම QP. මේ තියෙන්නේ නිදහස් වෙළඳපළ සමතුලිත මිල PP, නිදහස් වෙළඳපළ සමතුලිත ප්‍රමාණය QP වන අතර වෙළඳපළ සමතුලිතය AV. මේදී ආන්තික සමාජ පිරිවැයට වඩා ආන්තික සමාජ ප්‍රතිලාභ වෙනවා. පුතේ මතක තියාගන්න ධන බාහිරතාවල MBS MBC MBS MB MCS ගත්තම ප්‍රතිලාභ නැහැ. හොඳට මතක තියාගන්න. ධන බාහිරතාවලදී හොඳ දේවල් වල සමාජ ප්‍රතිලාභ වෙයි. මේ මොකද්ද? ආන්තික සමාජ ප්‍රතිලාභ, ආන්තික සමාජ පිරිවැය. මේ ධන බාහිරතා සහිත මම මේක අවසාන සාරාංශිකුත් දෙනවා. හොඳ භාණ්ඩවල සමාජ පිරිවැයට වඩා සමාජ ප්‍රතිලාභය වෙයි. දැන් රූප සටහන් දකුණු පැත්තෙන් හරි වම් පැත්තෙන් හරි මේකත් ලියලා හොඳට ෆ්‍රේම් කරන්න. හරි. ඊට පස්සේ බලන්න කියනවා ආන්තික සමාජ පිරිවැය සහ ප්‍රතිලාභ මත තීරණය වන සමාජීය වශයෙන් ප්‍රශස්ත සමතුලිතය වේ. මේක තමයි පුතේ සමාජීය වශයෙන් ප්‍රශස්ත. B වන අතර නිමවුම් මට්ටම QS සහ PS. නිමවුම් මට්ටම මේ පැත්තේ PS, මේ පැත්තේ QS. ඊට පස්සේ කියනවා පුතේ එනම් සමාජීය වශයෙන් ප්‍රශස්ත නිමවුම් මට්ටම QS සහ PS වේ. QP QS වේ. එතන හදාගන්න පුතේ QS වේ. QP කියලා තියෙන්නේ. එනම් සමාජීය වශයෙන් ප්‍රශස්ත නිමවුම් මට්ටම QS ට වඩා QS PS වේ. ඊට පස්සේ කියනවා
සමාජීය වශයෙන් ප්‍රශස්ත නිමුම් මට්ටම QS ට වඩා වෙළඳපොළ විසින් ලබා දී නිමුම් මත QP අඩු බැවින් ඌන උපයෝජනයක් අටයි. එහෙනම් බලන්න පුතේ ඌන උපයෝජනය ඌන නිෂ්පාදනයක් අටයි. ඌන නිෂ්පාදනයක් හටගනී කියන දැන් රතු පෑනේ ලියන්න පුතේ. එනම් නිදහස් වෙළඳපොළ විසින් එනම් නිදහස් වෙළඳපොළ විසින් එනම් නිදහස් වෙළඳපොළ විසින් එනම් නිදහස් වෙළඳපොළ විසින් ඕනෑවට වඩා අඩුවෙන් නිපදවයි. 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 එනම් පුතේ ඕනවට වඩා අඩුවෙන් හදන්න. පැහැදිලිද? ඕනෑවට වඩා අඩුවෙන් නිපදවයි. හොඳයි. ඕනෑවට වඩා අඩුවෙන් නිපදවයි. බලන්න ආයෙසරක් කියනවා පුතේ. ඕනෑවට වඩා අඩුවෙන් නිපදවයි. එහෙනම් පුතේ ඕන 1300ක් හදන්නේ 700. එහෙනම් බලන්න හොඳ භාණ්ඩෙන් ඕන ප්‍රමාණයට වඩා අඩුවෙන් නිපදවන්න. තේරුණාද? right. යා. ඊට පස්සේ පුතේ දැන් අපි පොඩි කැටයන් දාන්න යන්න. දැන් මෙන්න මෙතනින් උඩට එන්න. ඔතනින් උඩට එන්න. නිතරම QP ළඟින් තමයි මේවා සටහන් කරන්නේ. අර කලින් රූපේ වගේ ප්‍රදේශ ටික පෙන්නන. පුතේ මෙන්න මේ දක්වා ප්‍රදේශයෙන් පෙන්නන්නේ ආන්තික පෞද්ගලික ප්‍රතිලාභ. ආන්තික පෞද්ගලික ප්‍රතිලාභ. ඔය දක්වා ටිකෙන් පෙන්නන්නේ මොකක්ද? ආන්තික පෞද්ගලික ප්‍රතිලාභ මේ P. මෙතන ඉඳලා මේ දක්වා දුරින් පෙන්නන්නේ ආන්තික සමාජ ප්‍රතිලාභ. ආන්තික සමාජ ප්‍රතිලාභ. පුතේ මෙන්න මේ වක්‍ර දෙක අතර ප්‍රදේශයෙන් පෙන්නන්නේ ආන්තික බාහිර ප්‍රතිලාභ. ආන්තික බාහිර ප්‍රතිලාභ. ආන්තික බාහිර ප්‍රතිලාභ. ඔය වක්‍ර දෙක අතර ප්‍රදේශයෙන් පෙන්නන්නේ පුතේ ආන්තික බාහිර ප්‍රතිලාභ. ආන්තික බාහිර ප්‍රතිලාභ. එන ඔය වක්‍ර දෙක අතර ප්‍රදේශයෙන් කියවෙන්නේ ආන්තික බාහිර ප්‍රතිලාභ. පැහැදිලිද? right. ආන්තික බාහිර ප්‍රතිලාභ. හොඳයි. දැන් පුතේ මෙන්න මෙතනින් දාන්න C කියලා. මෙතනින් දාන්න C කියලා. C කියලා දාලා පුතේ මෙන්න මේ ත්‍රිකෝණ කෑල්ල පාට කරා. ABC ත්‍රිකෝණ කෑල්ල පාට කරා. පාට කළා පුතේ යටින් බලන්න හරියටම මොකද්ද යටම ඡේද කියවන්නේ? ප්‍රශස්ත ප්‍රමාණයට වඩා අඩුවෙන් පාරිභෝජනය කිරීම හේතුවෙන් සුභ සාධනයට වන හානිය ABC ත්‍රිකෝණයෙන් නිරූපණය කෙරේ. මේ හොඳ භාණ්ඩ පුතේ අඩුවෙන් පාවිච්චි කරන එකත් සමාජයට හානිය. අධ්‍යාපනයේ සෞඛ්‍ය වගේ මේ හොඳ භාණ්ඩ අඩුවෙන් පාවිච්චි කරන එකත් සමාජයට හානිය. අන්න හොඳ භාණ්ඩ ටික අඩුවෙන් පාවිච්චි කිරීම නිසා සමාජයට වන හානිය ඔන්න ඔය ABC ත්‍රිකෝණයෙන් පෙනෙන.
සමාජයට වන හානිය ඔය ABC ත්‍රිකෝණයෙන් පෙන්න. ABC ත්‍රිකෝණයෙන් පෙන්න. හරිද පුතේ? right. highlight කරන්න බලන්න අන්තිමේ කියනවා ප්‍රශස්ත ප්‍රමාණයට වඩා අඩුවෙන් පාරිභෝජනය කිරීම හේතුවෙන් සමාජීය සුබ සාධනයට වන හානිය ABC ත්‍රිකෝණයෙන් නිරූපණය කෙරේ. එබැවින් පරිභෝජනයේ ධන බාහිරතා පවතින විට සම්පත් බෙදී යාම කාර්යක්ෂම. හොඳ දේවල් හදන්නේ ඕනවට වඩා අඩුයි. හරිද පුතේ? හොඳයි. යා. ඉවරයි. දැන් පුතේ පුංචි අමතර දෙයකට එනවා. මෙන්න මෙතන S තියෙනවනේ. එතන පුතේ දාන්න S සමානයි MC S සමානයි MCP. එතෙන්දී ඔය තුනම සමානයි කියලා උපකල්පනය කරනවා. මෙතෙන්දී නිෂ්පාදනයේ බාහිරතාවලදී MBS MCS D සමානයි කියලා උපකල්පනය කරා. මෙතෙන්දී S සමානයි MCS MCP සමානයි කියලා උපකල්පනය කරා. එන පුතේ අපි පටන් ගන්නේ අවසාන බාහිරතාව. පාරිභෝජනයේ ඍණ බාහිරතාව. අද දවසේ මේ කොටස අවසාන භාගයට ගියා. right එහෙනම් අපි යනවා අවසාන කොටසට. පාරිභෝජනයේ ඍණ බාහිරතාව. අපි යන අවසාන කොටසට මොකක්ද? පාරිභෝජනයේ ඍණ බාහිරතාව. right. yeah. පාරිභෝජනයේ ධන බාහිරතාව. පාරිභෝජනයේ ධන බාහිරතාව කතා කළේ. අපි යනවා පාරිභෝජනයේ ඍණ බාහිරතාව. පාරිභෝජනයේ ඍණ බාහිරතාව. පුතේ පාරිභෝජනයේ ඍණ බාහිරතාවක් කියන්නේ මොකක්ද? පුතේ පාරිභෝජනයේ ඍණ බාහිරතාවක් කියන්නේ මේක අපිට සුලභව විඳින්න වෙන දේවල්. කෙනෙකුගේ පාරිභෝජන කටයුත්තක් නිසා ඊට සම්බන්ධයක් නැති පැත්තක ඉන්න මිනිස්සුන්ට අහිතකර ප්‍රතිවිපාක පිරිවැය තත්ත්ව ඇති වෙනවා නම් අහිතකර ප්‍රතිවිපාක එහෙම නැත්නම් පිරිවැය තත්ත්ව ඇති වෙනවා නම් අන්න ඒකට කියනවා පුතේ නමක් නිෂ්පාදනයේ ඍණ බාහිරතාව. පිරිවැය. එහෙනම් මොකද කියන්නේ? කෙනෙකුගේ පාරිභෝජන කටයුත්තක් නිසා ඇති වෙන්නේ. හැබැයි මේ ඒක කරන පුද්ගලයා ඒ ගැන හිතන්නේ නැහැ. කරන පුද්ගලයා ඒ ගැන හිතන්නේ. හැබැයි බාහිරට ඇති වෙනවා කරන. එහෙනම් කියනවා යම් පුද්ගලයෙකුගේ පාරිභෝජන කටයුත්තක් හේතුවෙන් ඇතිවන එම ක්‍රියාව කරන පුද්ගලයා විසින් සැලකිල්ලට නොගන්නා බාහිරට පිටට ඇතිවන අහිතකර තත්ත්වයන්ට කියනවා පාරිභෝජනයේ ඍණ බාහිරතාව.
පාරිභෝජනයේ ඍණ බාහිර තා. මම උදාහරණයක් ගන්නම්. මෝඩෙක් සිගරට් එකක් බොන. මෝඩෙක් දුම් වැටියක් බොන. පුතා දන්නවා ඇති වර්තමානයේ වෙද්දී ලංකාවේ අපි ප්‍රවණතාවක් හොඳක් දකිනවා. දුම්පානය සීඝ්‍රයෙන් අඩු වෙමින් යනවා. දුම්පානය සීඝ්‍රයෙන් අඩු වෙමින් යනවා. අපි වර්තමාන සමාජය තුළ බොහෝ නරක පැති දකින්නේ. ගොඩක් වෙලාවට වර්තමාන තරුණ පරපුරට බණින එකයි අපි කරන්නේ නේද? නමුත් අපි කියන්න ඕන දුම්පානය සීඝ්‍රයෙන් අඩු වීමේ ප්‍රවණතාවක් ලංකාවේ තිබෙන බව සමීක්ෂණ කටයුතු වලින් පැහැදිලි වෙනවා. ඒක ඊටාම වටිනා දෙයක්. අපි අගය කළ යුතු දෙයක්. හරිද? right. පුතේ මේ දුම්පානය නිසා මේ විසදුම් ආග්‍රහණය වෙලා මේ පැත්තක ඉන්න මිනිහෙකුට සොසන ආබාධයක් ඇති වෙනවා. අනුබලන් දුම්පානය මෙයාගේ ප්‍රතිලාභය මෙයාට හැබැයි පැත්තක ඉන්න මිනිහෙකුට කරදරයක් ඉරිහැරයක් පිළිවෙන්න. අන්න ඒ වගේ ඒවට කියනවා පුතේ නම පාරිභෝජනයේ ඍණ බාහිරතා. එහෙනම් නිර්වචන මතක් කරමු. යම් පුද්ගලයෙකුගේ පාරිභෝජන කටයුත්තක් නිසා ඇතිවන ඊට සම්බන්ධයක් නැති බාහිර පාර්ශවයන් මත ඇතිවන. නමුත් එම ක්‍රියාව සිදු කරන පාර්ශවයේ සැලකිල්ලට නොගන්නා පිරිවැය තත්ත්වයන් පාරිභෝජනයේ ඍණ බාහිරතාවය. කොහොමද කියන්නේ? පාරිභෝජන කටයුත්තක් නිසා ඇති වෙනවා. එම ක්‍රියාව කරන පුද්ගලයා සැලකිල්ලට ගන්නේ නැහැ. බාහිර පාර්ශවයන් මත ඇතිවන අහිතකර පිරිවැය තත්ත්වය. එනවල බලමු. පාරිභෝජනයේ ඍණ බාහිරතා යනු පාරිභෝජන ක්‍රියාවකදී එම ක්‍රියාව සිදු කරන පාර්ශවය විසින් සැලකිල්ලට නොගන්න. එහෙත් වෙනත් පාර්ශවයන් කෙරෙහි ඇති කෙරෙන අහිතකර ප්‍රතිවිපාකයන්නේ. වෙනත් පාර්ශවයන් කෙරෙහි ඇති කරන අහිතකර ප්‍රතිවිපාකයන්නේ. මෙන්න උදාහරණයක්. මෝටර රථ ධාවනය මගින් සිදුවන පරිසර දූෂණය. මෝටර රථ ධාවනය මගින් සිදුවන පරිසර දූෂණය. පුතේ මෝටර රථයක් පාවිච්චි කරනකොට විශාල දුම් ප්‍රමාණයක් ගන්න එක පෙට්‍රල් ලීටර 20ක් ගහුවනම් ඒ 20ම දහනය වෙලා පරිසරයට එකතු වෙයි. අන්න මෝටර රථ ධාවනය මගින් සිදුවන පරිසර දූෂණය. දෙක මහා මාර්ග දෙපස ප්‍රසිද්ධ ස්ථානවල කුණු කසල දැමීම. අපි දන්නවා සමහර ඉගෙනගත්තු පුද්ගලයෝ නේද? ගෙදර තියෙන කුණු ටික ඔක්කොම එකතු කරලා පොල් මුඩ්ඩයි පොල් කුඩු ටිකයි කවර ටිකයි ඔක්කොම ටික එකතු කරලා බෑග් එකකට දාගෙන ඇවිල්ලා පාරට අතෑරලා යන සමාජයක්. පාරට දාලා යනවා. අන්න පුතේ පාරිභෝජනයේ ඍණ බාහිරතා. ඒ කසල ගොඩ නිසා මුළු මහත් සමාජයටම කරදරයක්. ඊළඟ අධික ශබ්දයෙන් රූපවාහිනී හා ගුවන්විදුලි යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම. පුතත් මේ අත්දැකීම දකින්න ඇති. උදේ පාන්දරට දානවා නේද? ගෙවල් වල මිනිස්සු හිතන් ඉන්න මේ සද්දෙට පිරිත් දැවම සෙතසාන්තියක් ලැබෙනවා කියලා නේද? උදේ 3 ඉඳලා දානවා සෙත් පිරිත ඊට පස්සේ සාන්ති කර්ම මොකද ඊට පස්සේ කියන්නේ සෙත් කාවි දෙතරම්ම දාන. අල්ලපු ගෙදර පොඩි කාට පාඩම් කරන්න විදියක් නැහැ. අන්න පාරිභෝජනයේ ඍණ බාහිරතා. ඊළඟ මත්පැන් පානය නිසා හට ගන්නා සමාජ විරෝධී ක්‍රියා. මත්පැන් පානය පුතේ සමාජයට හරිම අහිතකර දෙයක්. නේද? ඊළඟ දුම්පානය නිසා අන්‍යයන්ට ඇතිවන අයහපත් බලපෑම. සුරතල් සතුන්ට කූර ලෙස සැලකීම. පුතේ මතක තියාගන්න. ඔය සුරතල් සතෙක් හදනවා කියන්නේ පාරිභෝජනය. පූස බල්ලා කනවා කියන අදහස නෙවෙයි පාරිභෝජනය. නේද? දැන් මේ සුරතල් සතුන්ට කූර ලෙස සලකනවා. වද හිංසා කරනවා. පූස අරගෙන මෙහෙම නට්ටෙන් අල්ලලා උස්සගෙන ඉන්නවා. ඌවර දඟලන දිහා බල බල. බල්ලගේ කන්දෙන් අල්ල ඔහොම අල්ල හොල්ල ඉන්න.
නේද විකෘති වැඩ සෝදා සතුන කූර් ලෙස සැලකීම ටැංකින් ගෝල්ඩ් ෆිෂ් අරගෙන මෙහෙම අතේ තියාගෙන බල බල ඉන්න අන්න ඒවට කියනවා සුරතල් සතුන්ට කූර ලෙස සැලකීම ඒවත් පුතේ පාරිභෝජනයේ රින බාහිරතා ඊළඟ ප්‍රසිද්ධ ස්ථානවල ගොඩනැගිලි වලට හානි කිරීම හා එම ස්ථාන විරූපී කිරීම පුතාගේ යාළුවොත් ඇති මෙහෙම නිකන් මන්ද බුද්ධික වැඩ කරන අය නේද ඔය අකුරු දෙකක් ලියලා මැදින් එකතු කිරීමේ ලකුණු දාලා ඌ සීගිරි ගියත් ඕක ගන්න. ඩෙත් එකෙත් ගන්න. බස් එකෙත් ඕක ගන්න. නේ? ඌගේ නමයි තව නමක එකතු කරලා මොකක් හරි එහෙම නිකන් ලියනවා. නේද? මම මේක දානවා මැසේජ් එක everyone ඕන කෙනෙකුට මැසේජ් කරන්න පුළුවන් විදිහට. ඔබෙත් ඉන්නවා නම් එහෙම යාළුවෝ මැසේජ් එකක් දාන්න. ඔබෙත් ඉන්නවා නම් ඒ වගේ යාළුවෝ මැසේජ් එකක් දාන්න මම දාලා තියෙන්නේ message everyone ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙම තමයි ඉන්නේ නේද? කොහේ හරි ප්‍රසිද්ධ ස්ථානයකට හරි කොහේ හරි ගියපු ගම උගේ නමයි තව නමක ලියලා නම ලියලා. පාරිභෝජනයේ රින බාහිරතා. හරිද? ඔන්න දැන් ඕන කෙනෙකුට මැසේජ් කරන්න බෑ. එහෙම ආයි ඉන්නවා පන්තියේ. මගේ පන්තියේ ඉන්නවද බලමු. නම් වෙනවා විශාල ප්‍රමාණයක්. ඔන්න අඳුර ගන්න ඔයාගේ පන්තියේ ඉන්න එහෙම චරිත ටික. right. yeah. හරිද? right. එහෙනම් පුතේ ඔන්න පාරිභෝජනයේ රින බාහිරතා. එහෙනම් මොකක්ද පාරිභෝජනයේ රින බාහිරතාවක් කියන්නේ? පාරිභෝජනය කරන එකාට ප්‍රතිලාභ හම්බුණත් පැත්තක ඉන්න මිනිස්සුන්ට අහිතකර දේවල් කියන ඒවා. පැහැදිලිද? right. දැන් මේ බලන්න හොඳට. මම දැන් උදාහරණයක් ගන්න. right. yeah. මේ බලන්න හොඳට. මොනවද පුද්ගලයෙක් ඉන්නවා. මෙයා දුම් වැටියක් පාවිච්චි කරනවා. මේ දුම් වැටිය පාවිච්චි කිරීමෙන් එයා ලබන ප්‍රතිලාභය මම කියනවා දුම් වැටිය පාවිච්චි කිරීමෙන් එයා ලබන ප්‍රතිලාභය 200යි. මොකක්ද? පෞද්ගලික ප්‍රතිලාභය. පෞද්ගලික ප්‍රතිලාභය කීයද? 200යි. පෞද්ගලික ප්‍රතිලාභය 200යි. හැබැයි මේ විසඳුම් ආග්‍රහණය වෙලා මේ පැත්තක ඉන්න මිනිස්සුන්ට වෙන හානිය බලන්න. මේ පැත්තක ඉන්න මිනිස්සුන්ට හුස්ම ශ්වසන ආබාධ, ලෙඩ රෝග, අපහසුතාවට පත් වෙනවා. ඒ මිනිස්සුන්ට වෙන හානිය මම 100ක් කියලා සඳහන් කරනවා. මම ඒක 100ක් කියලා සඳහන් කරනවා. අන්න ඒකට අපි නමක් කියමු පුතේ මොකක්ද? බාහිර පිළිවෙල. එන බලන්න දුම් වැටිය පානයෙන් ඌ ලබන පෞද්ගලික ප්‍රතිලාභය කීයද? ඌ ලබන පෞද්ගලික ප්‍රතිලාභය කීයද? 200. සමාජපත බාහිරට වෙච්ච පිරිවැය කීයද? බාහිර පිරිවැය 100. බාහිර පිරිවැය 100. බාහිර පිරිවැය 100. මං අහන පුතාගෙන් දුම් වැටිය බොන එකත් පැත්තක ඉන්න එකත් දෙන්නම ඉන්නේ සමාජේ. දුම් වැටිය බොන එකත් සමාජේ,
පැත්තක ඉන්න එකත් සමාජයේ. මම අහනවා පුතාගෙන් සමාජ ප්‍රතිලාභය කීයද? සමාජ ප්‍රතිලාභය කීයද? බලන්න පුතේ හොඳට මේ දුම් වැටියෙන් මෙයා ප්‍රතිලාභයක් ලැබුවට වැඩක් නැහැ. ඇයි පුතේ? සමාජයට ඒකෙන් නිකුත් වෙලා පිරිවැය. මෙයා ප්‍රතිලාභ ලැබුවට මෙයා පිරිවැයක් ගන්නවා. ධනට ඍණ වගේ මේක සුළු වෙලා යනවා. අපි එතන 150 කරමු. පිරිවැය 150. මම අහනවා පුතාගෙන් සමාජ ප්‍රතිලාභය කීයද? සමාජයක් වශයෙන් ගත්තම ලබන ප්‍රතිලාභය කීයද? 200ක් ප්‍රතිලාභ ලැබුවට වැඩක් නැහැ. 150ක් පිරිවැය. සමාජ ප්‍රතිලාභය කීයද පුතේ? 50. සමාජ ප්‍රතිලාභය කීයද? 50. තේරුණාද පුතේ? එහෙනම් බලන්න පාරිභෝජනයේ ඍණ බාහිරතා තියෙනකොට මෙයාගේ ප්‍රතිලාභයට මෙයාගේ පිරිවැය මොකෝ වෙන්නේ? සුළුයි. සුළුයි. සිගරැට්ටුව පානයෙන් මෙයා ප්‍රතිලාභයක් ලැබුවාට වැඩක් නැහැ. ඒකෙන් පැත්තක ඉන්න මිනිස්සුන්ට පිරිවැය. පැත්තක ඉන්න මිනිස්සුන්ට පිරිවැය. කරදරයක්. කරදරයක්. එහෙනම් පුතේ මෙයාගේ ප්‍රතිලාභෙන් නැති පළක් නැහැ පැත්තක ඉන්න මිනිස්සුන්ට පිරිවැයක්. පැහැදිලිද? පැත්තක ඉන්න මිනිස්සුන්ට පිරිවැයක්. අන්න පුතේ බලන්න හොඳට පාරිභෝජනයේ ඍණ බාහිරතා තියෙනකොට පෞද්ගලික ප්‍රතිලාභයට වඩා සමාජ ප්‍රතිලාභය අඩුයි. එහෙනම් මොකද කියන්නේ? පාරිභෝජනයේ පාරිභෝජනයේ ඍණ බාහිරතාවක් තියෙනකොට පෞද්ගලික ප්‍රතිලාභයට වඩා සමාජ ප්‍රතිලාභය අඩුයි. මේ පෞද්ගලික ප්‍රතිලාභයත් සමාජ ප්‍රතිලාභයත් අතර වෙනසින් කියවෙන්නේ මොකක්ද පුතේ? බාහිර පිරිවැය. එහෙනම් මම මෙහෙම ලියනවා. මොකක්ද? කොහොමද ලියන්නේ? මෙන්න සමාජ ප්‍රතිලාභ. මෙන්න පෞද්ගලික ප්‍රතිලාභ. පෞද්ගලික ප්‍රතිලාභ. එහෙනම් මම කියන පුතාගෙන් පාරිභෝජනයේ ඍණ බාහිරතාවක් තියෙනකොට මොකක්ද තියෙන්නේ? පෞද්ගලික ප්‍රතිලාභයට වඩා සමාජ ප්‍රතිලාභය අඩුයි. නේද? පෞද්ගලික ප්‍රතිලාභයට වඩා සමාජ ප්‍රතිලාභය අඩුයි. හරිද? right. එහෙනම් දැන් පුතාගේ පාරිභෝජනයේ ඍණ බාහිරතා පවතින විට කියන තැන යට මේක ලියලා ලස්සනට කොටු කරන්න. කොටුව ඇතුලේ පවතින විට කියන තැන මේක ලස්සනට ලියලා කොටු කරන්න. ඒ දෙපැත්තෙන් මේ පැත්තේ කොතනක හරි මේක දාන්න. පිටින් මේක දාන්න. දැන් පුතේ මේ YouTube අප්ලෝඩ් කරන එක පරක්ක වෙන්නේ. අද කරන දේ අදම අප්ලෝඩ් කරනවා. අද මේ ගන්නකොට සතරාත්‍රිය වෙද්දි අප්ලෝඩ් වෙනවා. පුතාට එහෙම ප්‍රමාදයක් වෙන්නේ නැහැ.
එහෙනම් පුතේ අපිට කියා ගන්න ඕන මොකක්ද? පාරිභෝජනයේ ඍණ බාහිරතාවක් තියෙනකොට පෞද්ගලික ප්‍රතිලාභයට වඩා සමාජ ප්‍රතිලාභය අඩුයි. මොකද අපිට කියා ගන්න ඕන පුතේ? පාරිභෝජනයේ ඍණ බාහිරතාවක් තියෙනකොට පෞද්ගලික ප්‍රතිලාභයට වඩා සමාජ ප්‍රතිලාභය අඩුයි. ඔක තමයි කියා ගන්න. මෙන්න දැන් අපි ඔක ප්‍රස්තාරයක් වෙන්නේ. ඊටම සරලයි. දැන් නම් මතක් තේරෙනටක් ගන්න. QP අපි එල්ලුම් වක්‍රයක් අඳිනවා උඩින්. ඇඳලා කියනවා මේකෙන් පෙන්වන්නේ MBP පෞද්ගලික ප්‍රතිලාභ MBP. ඒට යටින් සමාන්තරව එල්ලුම් වක්‍රයක් ඇඳලා කියනවා මේකෙන් පෙන්වන්නේ MBS. ඒ කියන්නේ පුතේ සමාජ ප්‍රතිලාභයට වඩා පෞද්ගලික ප්‍රතිලාභ වැඩි. සමාජ ප්‍රතිලාභ දැක්වෙන ඉල්ලුම් වක්‍රයට පෞද්ගලික ප්‍රතිලාභ දැක්වෙන ඉල්ලුම් වක්‍රය උඩ. හරි? දැන් පුතේ අර වගේම හදේ ගත්තා. දැන් පුතාට පුළුවන් වෙන්න ඕනේ. මෙන්න මේ දුරින් කියවෙන්නේ ආන්තික සමාජ ප්‍රතිලාභ. ආන්තික සමාජ ප්‍රතිලාභ. මේ දුරින් කියවෙන්නේ ආන්තික පෞද්ගලික ප්‍රතිලාභ. පුතේ මේ වක්‍ර දෙක අතර පරතරයෙන් කියවෙන්නේ ආන්තික බාහිර පිළිවෙල 250යි අතර වෙනස මොකක්ද? පෞද්ගලික ප්‍රතිලාභයේ සමාජ ප්‍රතිලාභයේ අතර වෙනස මොකක්ද? ආන්තික බාහිර පිළිවෙල. ආන්තික බාහිර පිළිවෙල. ලස්සනයි. හරිද? right. හරිද ළමයි? right. යා. එහෙනම් පුතේ බලන්න දැන් පුතාට පුළුවන්. මෙන්න පුතේ මෙන්න මේ MBP කියන්නේ අපි අර කතා කරන සාමාන්‍ය ඉල්ලුම් වක්‍රය. ඇත්තටම සාමාන්‍ය ඉල්ලුම් වක්‍රයෙන් පෙන්වන්නේ පෞද්ගලික ප්‍රතිලාභය. අපි සාමාන්‍යයෙන් වෙළඳපොළට ගිහින් භාණ්ඩයක් ඉල්ලනවා නම් අපි සලකන්නේ මොකක් ගැනද පුතේ? පෞද්ගලික ප්‍රතිලාභය ගැන විතරයි. දැන් පුතේ මොකක්ද කරන්නේ? මෙන්න මේ ආකෘතියට අපි ගහනවා පුතේ මොකක්ද? සාමාන්‍ය සැපයුම් වක්‍රය. සාමාන්‍ය සැපයුම් වක්‍රය ගහලා සමතුලිතය ගැන කතා කරනවා. ඇති දෙයක් නේ. මම පුතාට සාරාංශයක් ගහලා දෙන්න. ඒක බලාගන්න උදේවම ඇති. හරිද? right. අපි දැන් යමු පුතේ සමතුලිතයට බලපාන හැටි කතා කරා. යන් ඊළඟ පිටුවට අපි බලමු සමතුලිතයට කොහොමද මේක බලපාන්නේ.
right. පාරිභෝජනයේ ධන බාහිරතා හටගන්න අවස්ථාවක ඍණ බාහිරතා හටගන්න අවස්ථාවක සම්පත් බෙදී යාම අකාර්යක්ෂම වන ආකාරය. මේ බලන්න පුතේ. දැන් අපිට රූපේ දාන්න. දැන් තනියම දක්ෂ දරුවෙක් නම් දැන් මේක මම අඳින්න ඕනේ ටක් ගාලා එයා ක්‍රියේට් කරනවා. දක්ෂ දරුවෙක් නම් එම් බැරි වුණත් ඉතින් අය දක්ෂ දරුවෙක් එම් හිතන්න එපා හොරේ. right. Q. මෙන්න අපි ඉල්ලුම් වක්‍රය ගහලා තියෙනවා පුතේ. මේ ඉල්ලුම් වක්‍රයෙන් පෙන්නන්නේ MBP පෞද්ගලික ප්‍රතිලාභ නැත්නම් මේ සාමාන්‍ය ඉල්ලුම් වක්‍රය. අපි සැපයුම් වක්‍රය ගහනවා. S අපි කියනවා මෙන්න මේ තියෙන්නේ නිදහස් වෙළඳපළ සමතුලිතය. මේ මොකක්ද කියන්නේ? නිදහස් වෙළඳපළ සමතුලිතය. P. මේ තියෙන්නේ QP. හරිද? එහෙනම් පුතේ මේ තියෙන්නේ මොකක්ද? නිදහස් වෙළඳපළ සමතුලිතය. මේ තියෙන්නේ මොකක්ද? නිදහස් වෙළඳපළ සමතුලිතය. නිදහස් වෙළඳපළ සමතුලිතය. මම A කියලා දානවා. හැබැයි එතෙන්දි බලන්න පුතේ මොන ප්‍රතිලාභ විතරයිද? P. මේ තියෙන P මත තියාගන්න. පෞද්ගලික ප්‍රතිලාභ විතරයි. අන්න ඒ නිසා මෙතෙන්ට දෑව PP අතෙන්ට දෑව QP. එහෙනම් කියනවා පෞද්ගලික ප්‍රතිලාභ පිරිවැය පමණක් පදනම් කරගත් නිදහස් වෙළඳපළ සමතුලිතය AV. කොහොමද කියන්නේ? පෞද්ගලික ප්‍රතිලාභ පෞද්ගලික පිරිවැය පමණක් සැලකිල්ලටගත් නිදහස් වෙළඳපළ සමතුලිතය AV. සමතුලිත මිල PP වන අතර සමතුලිත ප්‍රමාණය QPV. PP QPV. හරිද? right. ඊට පස්සේ පුතේ මෙන්න ඊළඟ සම. මෙන්න පුතේ තියෙනවා සමාජ ප්‍රතිලාභද සැලකිල්ලට ගත්ත සමාජීය වශයෙන් ප්‍රශස්ත සමතුලිතය. මේ මොකක්ද පුතේ? සමාජීය වශයෙන් ප්‍රශස්ත සමතුලිතය. සමාජීය වශයෙන් ප්‍රශස්ත සමතුලිතය. සමාජීය වශයෙන් ප්‍රශස්ත සමතුලිතය. සමාජීය වශයෙන් ප්‍රශස්ත සමතුලිතය. මොකක්ද මේ සමාජීය වශයෙන් ප්‍රශස්ත සමතුලිතය? මෙන්න P S Q S. හරිද? right. එහෙනම් දැන් පුතේ කල්පනා කරන්න ඕනේ. මේ ඍණ බාහිරතා සහිත අරක්කු සිගරට් වගේ භාණ්ඩයෙන් සමාජයට හදන්න ඕන පුතේ 750. සමාජයට හදන්න ඕන කොච්චරයිද? 700. හැබැයි වෙළඳපළ නිදහස් වෙළඳපළ ආර්ථිකයේ වෙළඳපළක් තුල කීයක් හදනවද? 1500ක්. ඔන්න තමයි. මේ අරක්කු සිගරට් ගංජා කුඩු වගේ සමාජයට අහිතකර පරිභෝජනය කරන එකටත් මුළු මහත් සමාජයටත් අහිතකර ඍණ බාහිරතා සහිත මේ භාණ්ඩය අවගුණ භාණ්ඩෙන් හදන්න ඕන කීයද? 750. අරක්කු හදන්න ඕන 750. සිගරට් හදන්න ඕන 750. ප්‍රශස්තයි. හැබැයි පුතේ කොච්චර හදනවද බලන්න. කොච්චර හදනවද මගේ පුතේ? හදනවා 1500. එහෙනම් පුතේ
මේ අහිතකර භාණ්ඩයෙන් හදන්න ඕන 750යි හදනවා කියත් 1500. අපි කියනවා පුතේ මොන නිෂ්පාදනයක්ද? අධි නිෂ්පාදනයක් සිදු වෙනවා. පාරිභෝජනිකව ප්‍රශ්නයක් නෑ හොඳේ. සමහර අය අධි පාරිභෝජනය කියන වචන පාවිච්චි කරන හිම ප්‍රශ්නයක් නෑ. නිෂ්පදවන ටික පාරිභෝජනය කරනවා. අධි නිෂ්පාදනයක් සිදු වෙනවා. එහෙනම් බලන්න පුතේ මේ අහිතකර භාණ්ඩේ හදන්න ඕන 750යි 1500. පුතර බලන්න අපේ සමාජ වල අරක්කු නිෂ්පාදනය වැඩි, සිගරට් නිෂ්පාදනය වැඩි ඕන තරම් හදලා දෙනවා. අහිතකර භාණ්ඩ. එහෙනම් පුතේ සමාජීය වශයෙන් ප්‍රශස්ත ප්‍රමාණයට වඩා වැඩිපුර නිෂ්පාදනය කරනවා. අවසාන රූපේ ලස්සනට ආවේ. කවුද? Right. මට නේද? හොඳ දරුවටයක් ඉන්නේ නැත්නම්. දැන් පන්ති පටන් ගන්න පැය දෙකමාරකට වැඩි මේක සද්දයක් නැහැ. හොඳ දරුවටයක් ඉන්නේ. මචං කම්මැලි දරුවට ගිහිල්ලා දැන් එකයි. හොඳ දරුවටයක් ඉන්නේ. වාසනාවන්ත දරුවටයක් ඉන්නේ. බඩගින්න එහෙම දැනෙන්නේ නැති. right යන්න. කියලා උදේ බලන්න. දැන් උදේ ඉඳලා බලමු. එහෙනම් මොකද අපි අවසාන නිගමනේ? පාරිභෝජනයේ ඍණ බාහිරතා කියනකොට ඕනවට වඩා වැඩි. බලන්න කියනවා. නිදහස් උඩේ ඉඳලා බලන්න. පාරිභෝජනයේ ඍණ බාහිරතා පවතින විට සමාජීය වශයෙන් ප්‍රශස්ත මට්ටමට වඩා වෙළඳපොළ විසින් පාරිභෝජනය කරන බැවින් අධි උපයෝජනයකට පාත්‍ර වේ. සම්පූර්ණයෙන් highlight කරන්න. අධි උපයෝජන. නා රටේ සීමිත සම්පත් ඩිංග පුතේ අධි උපයෝජනයක් කරනවා මේවා හදන්න. රටේ හිග සම්පත් ඕනවට වඩා වැඩියෙන් දාන මේ අහිතකර භාණ්ඩය හදන්න. කියන මොකද? පාරිභෝජනයේ ඍණ බාහිරතා පවතින විට සමාජීය වශයෙන් ප්‍රශස්ත පාරිභෝජන මට්ටමට වඩා ප්‍රශස්ත මට්ටම 750. 750 කවුරුත්. හැබැයි ඕනවට වඩා වැඩි වුණා. ඕනවට වඩා සිගරට් බොන. බැවින් අධි උපයෝජනයේ පාත්‍ර වේ. එවිට සම්පත් බෙදියාම ආකාරයක්ෂෝ. යටින් කියනවා. නිදහස් වෙළඳපොළ යාන්ත්‍රණය ඔස්සේ තීරණය වූ සමතුලිත මිල PP හා සමතුලිත මිල PP
සමතුලිත ප්‍රමාණය QP. සමතුලිත මිල PP සමතුලිත ප්‍රමාණය QP. වේ. වෙළඳපොළ සමතුලිතය AB. අන්න මේ වෙළඳපොළ සමතුලිතය AB. නමුත් මේදී ආන්තික සමාජ ප්‍රතිලාභය ආන්තික සමාජ පිරිවැයට වඩා වැඩි. මගේ පුතේ හොඳට මතක තියාගන්න. මෙතෙන්දී ඍණ බාහිරතාව හොඳ නේ. ඍණ බාහිරතාවක් තියෙනකොට පුතේ පිරිවැය වැඩි ප්‍රතිලාභය අඩුයි. සමාජ පිරිවැය ඍණ බාහිරතාව පිරිවැය වැඩි. ඍණ බාහිරතාව ප්‍රතිලාභය අඩුයි. ලස්සනට පුතේ රූප සටහනට මේ පැත්තේ කොටු කරා. Right. Yeah, it was today. You know, ආන්තික සමාජ පිරිවැය හා ප්‍රතිලාභ මත තීරණ සමාජීය වශයෙන් ප්‍රසස් සමතුලිතය Bද. ප්‍රසස් සමතුලිතය B, ප්‍රසස්ත මිල PS, ප්‍රසස්ත ප්‍රමාණය QS. සමතුලිත PS වේ. එනම් සමාජීය වශයෙන් ප්‍රසස්ත නිමවුම් මට්ටම වන QS ට වඩා වෙළඳපොළ වශයෙන් ලබා දෙන නිමවුම් මට්ටම QP වැඩි බැවින් අධිඋපයෝජනයක් හටගෙන ඇත. එතන රතු බෑනල් ලියන්න පුතේ. එනම් නිදහස් වෙළඳපොළ විසින් එතන රතු බෑනල් ලියන්න. එනම් නිදහස් වෙළඳපොළ විසින් එනම් නිදහස් වෙළඳපොළ විසින් ඕනෑවට වඩා වැඩියෙන් නිපදවා ඇත. 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 හරිද? right. පුතේ ඔය අහිතකර භාණ්ඩේ ඕනවට වඩා වැඩියෙන් නිපදවලා සමාජයට කරපු හානිය පෙන්වන්නේ මෙන්න මේ ABC ත්‍රිකෝණය. අරක්කු සිගරට් ඕනවට වඩා වැඩියෙන් හදලා වෙළඳපොළ ආර්ථිකය. මේ රටට සමාජයට කරන හානිය තමයි පුතේ පෙන්වන්නේ මේ ABC ත්‍රිකෝණය. කියවන්න ප්‍රශස්ත ප්‍රමාණයට වඩා වැඩිපුර පාරිභෝජනය කිරීමෙන් නිපදවීමෙන් සමාජීය සුබ සාධනයට වන හානිය ABC ත්‍රිකෝණයෙන් නිරූපණය වේ. එහෙනම් මේ අරක්කු සිගරට් වගේ අහිතකර භාණ්ඩ ඕනවට වඩා වැඩියෙන් හදලා සමාජයට කරපු හානිය පුතේ මෙන්න මේ ත්‍රිකෝණයෙන් පෙන්නනවා. ලස්සනයි. right. හොඳයි. දැන් පුතේ අපි කැටයන් දාලා මෙන්න මේක සටහන් කරමු. මෙතනින් QP ළඟින් උට්ටෙන් සටහන් කරමු. මෙන්න මේ ප්‍රමාණය මොකක්ද? ආන්තික සමාජ ප්‍රතිලාභ. ආන්තික සමාජ ප්‍රතිලාභ. ආන්තික සමාජ ප්‍රතිලාභ. ආන්තික සමාජ ප්‍රතිලාභ. මේ ටික ලියන්න ආන්තික පෞද්ගලික ප්‍රතිලාභ. ආන්තික පෞද්ගලික ප්‍රතිලාභ. මේ වක්‍ර දෙක අතරින් පෙන්නන්නේ පුතේ ආන්තික බාහිර පිළ. ආන්තික බාහිර පිළ.
ආන්තික බාහිර පිරිවෙන්. right. දැන් මම පුතාට homework එකක් දීලා සාරාංශයක් ගන්න. ලියන්න homework එක යටින්. right. ඊට කලින් මෙතන දාන්න S සමානයි MCS සමානයි MCP. එහෙම දාන්න. complete කරන්න. right. මම දැන් පුතාට දෙන්න යන්නේ homework එක දීලා සාරාංශයක් ගහලා දිවාම් විවේකයේ ලබා ගන්නයි අපි මේ සූදානම් වෙන්නේ. homework එක අතු බැන ලියන්න පුතේ. CR කොලයක් හතරට බෙදා CR කොලයක් හතරට බෙදා බාහිරතා අවසන් රූප සටහන් හතර ඇඳ බාහිරතා අවසන් රූප සටහන් හතර ඇඳ බාහිරතා රූප සටහන් අවසන් රූප සටහන් හතර ඇඳ නිතර පෙනෙන ස්ථානයක අලවා ගනු මැනවි. නිතර පෙනෙන ස්ථානයක අලවා ගනු මැනවි. නිතර පේන තැනක අලවා ගන්න. ඊට පස්සේ පුතේ මම පුතාට කිව්වම මම ළමයා කියන ඔයා ෆෝන් එක අරන් යන්න එතෙන්ට කිව්වම ඔයා ෆෝන් එක ගෙනින් පෙන්නන්න ඕන. ආයෙ සෙල්ලම් නෑ. හරිද දැන්? තදයි වෙන්නේ. හරිද? දැන් මම සාරාංශයක් ගන්නවා පුතේ. මෙන්න සාරාංශය. බාහිරතා ඍණ බාහිරතා ධන බාහිරතා. මොකද මේ ගොඩක් දෙක? ඍණ බාහිරතා ධන බාහිරතා. හරිද? right. පුතේ මතක තියාගන්න මේ ඍණ බාහිරතා තියෙනකොට සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතා කොන්දේසිය මෙන්න මේ. කොහොමද? ඍණ බාහිරතාවල MBS ට වඩා MCS වැඩි. සමාජ පිරිවැය වැඩි. ඇයි ඍණ බාහිරතාව? ධන බාහිරතාවල MBS වැඩි MCS ට වඩා. හරිද? right. ධන බාහිරතා කොටස් ඍණ බාහිරතා කොටස් දෙකයි. මොකක්ද? පාරිභෝජනයේ ඍණ බාහිරතා පාරිභෝජනයේ ඍණ බාහිරතා නිෂ්පාදනයේ ඍණ බාහිරතා නිෂ්ඍණ බාහිරතා නිෂ්පාදනයේ ඍණ බාහිරතා. හැබැයි පුතේ පාරිභෝජනයේ නිෂ්පාදනයේ ඍණ බාහිරතාවලදී අධි නිෂ්පාදනයක් සිදු වෙනවා. මොකද වෙන්නේ පුතේ? අධි නිෂ්පාදනයක් සිදු වෙනවා. ඊට පස්සේ ධන බාහිරතා කෑලි දෙකයි. පාරිභෝජනයේ ධන බාහිරතා නිෂ්පාදනයේ ඍණ බාහිරතා නිෂ්පාදනයේ ධන බාහිරතා. එතෙන්දි පුතේ ඌන නිෂ්පාදනයක් සිදු වෙනවා. ඌන නිෂ්පාදනය. හැබැයි පුතේ අධි නිෂ්පාදනයක් සිදු වුණත් ඌන නිෂ්පාදනයක් සිදු වුණත් සම්පත් බෙදී යාම අකාර්යක්ෂමයි. සම්පත් බෙදී යාම අකාර්යක්ෂමයි. සම්පත් බෙදී යාම අකාර්යක්ෂමයි. ඔක ලස්සනට දාගන්න පුතේ. I think 30 පිටුවේ යට ලස්සනට දාගන්න. ෆෝන් එකේ වෝල්පේපර් එකට දාගන්නවා.
ඔයා ඒකටත් දාගන්න. බිත්ති අලවලා තියෙන්න ඕන. මම පෙන්නකොට ටක් ගාලා ගිහින් ෆෝන් එක අල්ලන්න. හරිද? right. සම්පත් බෙදියාම ආරක්ෂණයි. ලස්සන දාන්නේ ඔන්න සාරාංශය. හැම තැනදීම පුතේ සම්පත් බෙදියාමේ කාර්යක්ෂමතා කොන්දේසිය කඩලා. ලස්සන දාන තිය පිටු යට. එනම් බලන්න ධන බාහිරතා තිබුණා ඍණ බාහිරතා තිබුණා සම්පත් බෙදියාම කාර්යක්ෂමයි. ඍණ බාහිරතා තියෙනකොට අධිනිෂ්පාදනය ඕනවට වඩා වැඩි. ධන බාහිරතා තියෙනකොට ඌන නිෂ්පාදනයක් ඕනවට වඩා අඩු. හැබැයි ධන උනත් ඍණ උනත් අධි උනත් ඌන උනත් සම්පත් බෙදියාම අකාර්යක්ෂමයි. right. හරි නම් පුතේ දැන් වෙලාව 11:15යි. පැය 3කට ආසන්න කාලයක් ඉගෙනනවා ඉන්දියාවල. 1:15යි දැන් වෙලාව. sorry 11:15යි. 12:15ට විකාශන කටයුතු ආරම්භ කරනවා. 12:15ට. හරිද? right. පැයක් ඉන්ටර්වල් අරගෙන යලි සම්බන්ධ වෙන්න. පැයක් ඉන්ටර්වල් ගන්න.